එකදී ගානක් හදන හැටි කොහොමද කියලා බලමු. මම මේ මැඩන් හදපු විදිය නෙමෙයි හදන්නේ. ඊට වඩා වෙනස් විදියක්. මම ඒ ක්‍රමෙත් හොයාගත්තේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් එක YouTube එකේ තියෙනවා චාර්ට් ඩෙල ස්ට්‍රැටජික් ලෙවල් එකේ තියෙනවා ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියලා සබ්ජෙක්ට් එකක්. ඒ සබ්ජෙක්ට් එකේ වෙබිනාර් එකක් තියෙනවා වර්කින් කැපිටල් මැනේජ්මන්ට් කියලා. ඒ වර්කින් කැපිටල් මැනේජ්මන්ට් එකේ කොටසේදී තමයි මේ ගාන මම හොයාගත්තේ. මේ එක බලන්න පුළුවන්. හරි දැන් මේ ගාන හදමු. මෙතන ස්ලයිඩ් නම්බර් 30. ස්ලයිඩ් නම්බර් 30 දී කියනවා the firm is currently producing a single product within variable cost. කියන්නේ ප්‍රොඩක්ට් එකක් හදනවලු ඒ ප්‍රොඩක්ට් එකේ variable cost එක දීලා තියෙනවා අපිට රුපියල් 20ක් කියලා. variable cost එක දීලා තියෙනවා රුපියල් 20ක් කියලා. ඊට පස්සේ කියනවා selling price එක. ඒ කියන්නේ විකුණුම් මිල දීලා තියෙනවා. selling price එක දීලා තියෙනවා රුපියල් 25ක් කියලා. රුපියල් 25ක් කියලා දීලා තියෙනවා. දැන් අපි මේ ගාන හදන්නේ ඇත්තනම ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් රිලීස් කරන එකක් ගැන. රිලැක්ස් ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් රිලැක්ස් කරන එකක් ගැන තමයි ගාන හදන්නේ. ඊට පස්සේ කියනවා additional annual credit sales තියෙනවා. additional annual credit sales. additional annual credit sales තියෙනවා 1,20,000. ඒ කියන්නේ මේ additional annual credit sale කියලා කියන්නේ අපි මේ credit standard එක relax කරාට පස්සේ අපිට අලුතින් එකතු වෙන credit sale ණයට විකුණු. එතකොට දැන් අපි අර බලාපොරොත්තු වෙන requirement අඩු නම් අපේ වෙන්නේ මේ credit sale increase වෙන එක. ඒ කියන්නේ වැඩි වැඩියෙන් අපි ණයට ගන්න ගැනුම්කරුවෝ පෙළවෙනවා. එතකොට ඒ නිසා වැඩි වෙච්ච විකුණුම් ප්‍රමාණය තමයි මේ දීලා තියෙන additional annual credit sales කියලා. ඊට පස්සේ දීලා තියෙනවා අපිට average collection period for new accounts. ඒ කියන්නේ මේ credit standard එක අපි relax කරානේ. તો relax කරපුවාම අලුතින් අපිට ගැනුම්කරුවෝ එනවා. ඒ ගැනුම්කරුවන්ට අදාළ cash collection period එක දීලා තියෙනවා. average collection period එක දීලා තියෙනවා. average collection period එක දීලා තියෙනවා 3 months කියලා. 3 months collection period එකක් දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා before tax opportunity cost for each rupee of funds tied up in additional receivable is 20%. කියන්නේ opportunity cost එකක් දීලා තියෙනවා. opportunity cost එකක් දීලා තියෙනවා 20% කියලා. ඒකේ අදහස තමයි දැන් අපි ණයගැතියෝ පවත්වාගෙන යන ෆර්ම් එකක් ණයගැතියෝ පවත්වාගෙන යනකොට බිස්නස් එකට කොස්ට් ඒ කියන්නේ පිරිවැයන් දරන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ණයගැතියෝ මිලියනයක් හිටියොත් ඒ ණයගැතියන් මිලියන වෙනුවෙම අපි ගිණුම් තියාගෙන යන්න වෙනවා. විවිධ වර්ගයේ ණයගැතියන් මිලියනයක් හිටියොත් ඒ මිලියන වෙනුවෙන්ම ගිණුම් තියාගෙන යන්න වෙනවා. එතකොට මේ ගිණුම් තියාගෙන යද්දී අපි කොස්ට් එකක් දරනවා. ඒ ගිණුම් තියෙන කට්ටියට අපිට වැටුප් ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි ලෙජර් accounts තියාගෙන යන්න වෙනවා. ඒ වගේම තමයි එක ණයගැතිය වෙනුවෙන් ડોකියුමන්ට් තියාගෙන යන්න වෙනවා. ඒ වගේම තමයි අපිට වෙනම ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකක් සමහර විට මිලියනයක් වගේ ඉන්නවා නම් ණයගැතියෝ අපිට වෙනම ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකක් තියාගෙන යන්න වෙනවා. එන්නේ වගේ පිරිවැයන් මේ account receivable එකත් එක්ක සම්බන්ධ වෙනවා. අන්නේ කොස්ට් එක ඒ කියන්නේ අපි දැන් ලෙජර් account තියාගෙන යන කොස්ට් එක. ඒ වගේම තමයි වෙනම ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකක් මේන්ටේන් කරන්න යන කොස්ට් එක. එන්නේ ඒ වල opportunity cost එක තමයි මේ 20% කියලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ account receivable තියාගත්තේ නැති වුණොත් ඔයාට හම්බ වෙන්න තිබ්බ ආදායම. ඒ කියන්නේ 20%. තමයි opportunity cost එක. හරි. ඒක කැල්කියුලේට් කරන්න තියෙන අන්තිමට. හරි. දැන් මේකෙදී දැන් අපින් අහන්නේ ගානේ
ignore any තව තියෙනවා ඒ කොටසේ ignore any additional bad debts losses ඒ කියන්නේ බොල් ණය ඇති වෙන්නේ නැති වෙයි කියලා හිතන්න කියනවා ඒක අයින් කරන්න කියනවා should basket vendors relax their credit standard ඒ කියන්නේ මේ credit standard එක රිලැක්ස් කරන්නද එපාද කියලා අහන්නේ ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලීස් කරන එක ෆර්ම් එකට හොඳයිද නැත්නම් ෆර්ම් එකට හොඳ නැද්ද කියන එක තමයි දැන් අපි මෙයාලට උත්තරේ දෙන්න ඕනේ. එතකොට ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක අපි ක්‍රියාත්මක කරන එක හොඳයිද නැද්ද කියන එක තීරණය කරන්න අපිට කැල්කුලේෂන් වලට යන්න වෙනවා. එතකොට කැල්කුලේෂන් බලද්දී අපි මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එකක් අපි තෝරගන්නවද? නැත්නම් මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක අපි රිලැක්ස් කරනවද? නැත්නම් රිලැක්ස් කරන්න නැතුව තියනවද කියන එක හොයාගන්න අපි මේ ඩිසිෂන් එක නිසා ඇතිවන බෙනිෆිට් එකයි කොස්ට් එකයි කම්පෙයාර් කරන්න ඕනේ. බෙනිෆිට් එකයි කොස්ට් එකයි කම්පෙයාර් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරනවා කියලා ගන්න ඩිසිෂන් එක නිසා ඇතිවන බෙනිෆිට් එක අපි කැල්කුලේට් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරන නිසා ඇතිවන කොස්ට් එක අපි කැල්කුලේට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ දෙක කම්පෙයාර් කරලා අපේ කොස්ට් එකට වඩා බෙනිෆිට් එක වැඩි නම් අපි ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරනවා. ඒ වගේම තමයි බෙනිෆිට් එකට වඩා අපේ කොස්ට් එක වැඩි නම් අපි ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරන්නේ නැහැ. ඉන්නේ ඩිසිෂන් එක ගන්න තමයි දැන් අපි මේ කැල්කුලේෂන් වලට එන්නේ. එතකොට අපි බලන්න ඕනේ ඉස්සලා අපි බෙනිෆිට් එක කොච්චරද කියලා බලමු. ඒ කියන්නේ මේ ඇඩිෂනල් සේල්ස් හින්දා අපේ රෙවෙනියු එක නැත්නම් අපේ ලාභයට වන බලපෑම මොකක්ද කියලා හොයාගෙන ඉමු. ඊට පස්සේ අපි කොස්ට් ටික කියන්නේ පිරිවැයන් ටික වෙන වෙනම කැල්කියුලේට් කරන් යමු. එතකොට අපිට මෙතන සෙලින් ප්‍රයිස් එක දීලා තියෙනවා. ඒකකයක විකුණුම් මිල දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒකකයක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. එතකොට ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම අපිට එන්නේ කන්ට්‍රිබියුෂන් එක. කියන්නේ 25න් 20ක් ගියාම ඒ කියන්නේ ඇත්තටම මේක ලාභය වගේ දෙයක්. ඒ 25න් 20ක් ගියාම සෙලින් ප්‍රයිස් එක කියලා කියන්නේ අපේ අපිට ලැබෙන විකුණුම් මිල ඒකගේ විකුණුම් මිල ඒකෙන් අපේ පිරිවැය අඩු කරපුවාම අපිට එනවා රුපියල් 5ක් කියලා. එතකොට ඒකකයකට එක ඒකකයකට අපිට රුපියල් 5ක ආදායමක් තියෙනවා. ඒක යුනිට් එකක් වෙනුවෙන් අපිට රුපියල් 5ක ආදායමක් තියෙනවා. එතකොට අපිට මේකට කියන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක කියලා. එතකොට අපේ සෙලින් ප්‍රයිස් එකෙන් අපේ වේරියබල් කොස්ට් එක ඩිඩක්ට් කරපුවාම අපිට එන්නේ කන්ට්‍රිබියුෂන් එක ඇත්තට. කන්ට්‍රිබියුෂන්. දැන් අපිට ඕනේ බෙනිෆිට් එක හොයන්න. දැන් ඇඩිෂනල් සේල්ස් අපේ තියෙනවා 1,20,000. ඇඩිෂනල් සේල්ස් තියෙනවා 1,20,000. අපිට මේ ඇඩිෂනල් සේල්ස් වලට අදාළ යුනිට් ගාන හොයාගන්න වෙනවා. ඇඩිෂනල් සේල්ස් වලට අදාළ යුනිට් ගාන ඉස්සල්ලාම හොයාගන්න වෙනවා. එතකොට ඇඩිෂනල් සේල්ස් වලට අදාළ යුනිට් ගාන හොයනකොට 1,20,000 කියන සේල්ස් වල සේල්ස් ගාන අපි බෙදන්න ඕනේ. ඒ සේල්ස් ප්‍රයිස් එක එක සේල් එක ප්‍රයිස් එකෙන්. එතකොට 1,20,000 25න් බෙදපුවාම අපිට ගන්න පුළුවන් ඇඩිෂනල් සේල්ස් යුනිට් ගාන 1,20,000 25න් බෙදපුවා ඇඩිෂනල් යුනිට් එනවා 4,800ක් කියලා. 4,800ක් කියලා ඇඩිෂනල් යුනිට් එනවා. සෝරි රුපියල් නෙමෙයි යුනිට් ගානක් එන්නේ 4,800. එහෙනම් අපිට 1,20,000 කියන ඇඩිෂනල් ක්‍රෙඩිට් සේල්ස් එන්නේ 4,800ක ඇඩිෂනල් යුනිට් නිසා. එතකොට අපිට දැන් අපේ රෙවෙනියු එක නැත්තම් බෙනිෆිට් එක කොච්චර නැත්තම් මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කිරීම නිසා අපිට එන බෙනිෆිට් එක අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. අපි යුනිට් ගාන දන්නවා 4,800යි. අපේ කන්ට්‍රිබියුෂන් එක දන්නවා අපි 5යි කියලා. එහෙනම් 4,800 5න් වැඩි කරොත් මේ 4,800 කියන යුනිට් ගාන 5න් වැඩි කරොත් අපිට ගන්න පුළුවන් අපේ බෙනිෆිට් එක නැත්තම් ප්‍රොෆිට් එක ඇඩිෂනල් ප්‍රොෆිට් එක කොච්චරද කියලා. 4,800 5න් වැඩි කරපුවාම අපිට එනවා රුපියල් 24,000 කියලා. එහෙනම් මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරපුවාම අපිට බෙනිෆිට් එකක් හම්බ වෙනවා රුපියල් 24,000ක. අපිට බෙනිෆිට් එක දිහා විතරක් බලලා ඩිසිෂන් එකක් ගන්න බෑ. අපි කොස්ට් එකක් මේ වෙනුවෙන් යන කොස්ට් එකක් කොච්චරද කියලා බලන්න ඕන. මේ වෙනුවෙන් යන කොස්ට් එක කොච්චරද කියලා බලන්න ඕන. ඒ කොස්ට් එක බලද්දී දන්නවා මෙතන අපිට කෑෂ් කලෙක්ෂන් පීරියඩ් එක විදියට
3 months දීලා තියෙනවා. 3 months කියන credit period එක දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ additional sales 1,20,000යි. මේ annual additional sales දීලා තියෙනවා. credit sales දීලා තියෙනවා. ණයට විකුණු. ඒ වගේම තමයි cash collection period එක අපේ මාස 3යි. එහෙනම් මාස 3ක් ඇතුළත තමයි අපිට ණයගැතියන්ගෙන් ඔක්කොම මුදල් අය කරගන්න වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ මාස 3ට අදාළ ණයගැති වටිනාකම කීයද කියලා. නැත්නම් අපි receivable amount එක කීයද කියලා බලන්න ඕනේ. එහෙනම් ඊළඟ එක තමයි අපි receivable amount එක මාස 3කට අදාළ receivable amount එක calculate කරන්න ඕනේ. receivable amount එක calculate කරද්දී annual additional sales තියෙන්නේ 1,20,000. annual additional sales තියෙන්නේ 1,20,000. ඕකෙන් 12න් 3ක් තමයි 12න් 3ක් තමයි ඒ කියන්නේ මාස 3කට අදාළ sales එක නැත්නම් receivable amount එක අපිට calculate කරගන්න පුළුවන් 30000යි කියලා. රුපියල් 30000ක අපිට sales එකක් නැත්නම් receivable level එකක් අපිට ගන්න පුළුවන්. 30000ක receivable level එකක් ගන්න පුළුවන්. එතකොට අපිට මේ මාස 3කට අදාළව 1,20,000 කියන annual sale එකෙන් මාස 3කට අදාළව අපිට receivable amount එක නැත්නම් additional sales එක ගන්න පුළුවන් රුපියල් 30000ක් කියලා. රුපියල් 30000ක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ දැන් මං කිව්වා මේ අපි receivable amount එක වෙනුවෙන්. ඒ කියන්නේ අපි පවත්වාගෙන යන ණයගැතියන් වෙනුවෙන් අපිට වියදමක් දරන්න වෙනවා. ව්‍යාපාරයට වියදමක් දරන්න වෙනවා. එතකොට මේ 30000 කියලා කියන්නේ receivable amount එක වගේම එක පැත්තකින් ව්‍යාපාරයට ආදායම. මේ 30000 කියලා කියන්නේ ව්‍යාපාරයට receivable amount එකක් වගේම එක පැත්තකින් ආදායම. ඒ වගේම තමයි මේ ආදායම වෙනුවෙන් ව්‍යාපාරේ වියදමක් දරන්න ඕන. දැන් ඒක ඒ වියදම හොයන්න නැත්තම් ඉන්වෙස්ට්මන්ට් එක ඇඩිෂනල් රිසීවබල් වලට කරන ඉන්වෙස්ට්මන්ට් එක හොයන්න ගණන් ඕනේ ඉන්වෙස්ට්මන්ට් in additional receivable. දැන් අපි ඒක තමයි කැල්කියුලේට් කරන්න යන්නේ. investment in additional receivable. ඒ කියන්නේ මේකේ අදහස් තමයි මේ මාස 3ට අදාළව අපි දැන් කැල්කියුලේට් කරා අපි මෙන්න මේ රුපියල් 30000ක අදාළ ණයගැති වටිනාකමක් තියෙනවා ව්‍යාපාරේ. ණයගැති වටිනාකමක් තියෙනවා මාස 3කට අදාළ රුපියල් 30000. මේ රුපියල් 30000යි ණයගැතියන් ටික පවත්වාගෙන යන්න ව්‍යාපාරයට කොච්චර වියදමක් දරන්න වෙනවද නැත්නම් ව්‍යාපාරයේ කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවද කියන එක අපි කැල්කියුලේට් කරන්න ඕන. එතකොට ඒක කැල්කියුලේට් කරද්දී ඔයා දන්නවා අපි දන්නවා මෙතන රුපියල් 30000 එක පැත්තකින් අපේ රෙවෙනියු එක. එක පැත්තකින් අපේ රෙවෙනියු එක. එතකොට 30000 අපිට බෙදන්න පුළුවන් මේ 25න්. මේ සේල්ස් ප්‍රයිස් එකෙන් බෙදන්න පුළුවන්. දැන් රුපියල් 30000 කියන්නේ එක පැත්තකින් අපේ සේල්ස් එක. ඒ වගේම තමයි එක පැත්තකින් අපේ රිසීවබල් එක. එතකොට මේ 30000 මේ 25ට සමාන වෙනවා. ඒ නිසා අපි 30000 25න් බෙදනවා. අපිට ඕනේ කොස්ට් එකනේ නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්නනේ මේ 25000 ඒ කියන්නේ 30000 වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්න ඕනේ. ඉන්වෙස්ට්මන්ට් එක හොයන්න ඒ කියන්නේ වේරියබල් කොස්ට් එක. මේ වේරියබල් කොස්ට් එකෙන් ඒක වැඩි කරනවා. වේරියබල් කොස්ට් එකෙන් වැඩි කරනවා. එතකොට ඇඩිෂනල් රිසීවබල් වලට අදාළ ඉන්වෙස්ට්මන්ට් එක කොච්චරක්ද කියලා එනවා. 30000 25න් බෙදලා 20න් වැඩි කරොත් අපිට එනවා රුපියල් 24000ක් කියලා. එනවා රුපියල් 24000ක් ඉන්වෙස්ට්මන්ට් එක අපි මේ ඇඩිෂනල් රිසීවබල් වෙනුවෙන් දරන්න ඕනේ. රුපියල් 24000ක ඉන්වෙස්ට්මන්ට් එකක් මේ ඇඩිෂනල් රිසීවබල් වෙනුවෙන් අපි දරන්න වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපිට මේ ඉන්වෙස්ට්මන්ට් එක නිසා අපි මේ කරන ඉන්වෙස්ට්මන්ට් එකට අපිට ඔපචුනිටි කොස්ට් එකක් දරන්න වෙනවා. නැත්නම් අපිට ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. මේ 24000 ඉන්වෙස්ට් කරේ නැති වුණොත් ඔයාට අනිත් ප්‍රතිලාභයක් ගන්න තිබ්බා. ඒ කියන්නේ 24000 ඉන්වෙස්ට් කරේ නැති වුණොත් ඇඩිෂනල් රිසීවබල් වල ඒ කියන්නේ රිසීවබල් වල ඉන්වෙස්ට් කරේ නැති වුණොත් ඔයාට වෙන දෙයකින් ගන්න පුළුවන් ප්‍රතිලාභයක් තියෙනවා. ඒ නිසා අපි මේ 24000ට අදාළව මේ ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව රුපියල් 24000 කියන ඉන්වෙස්ට්මන්ට් එකට අදාළව ඔපචුනිටි කොස්ට් එක කැල්කියුලේට් කරන්න ඕනේ ඊළඟට. ඒ ඔපචුනිටි කොස්ට් එක කැල්කියුලේට් කරනකොට මෙතනදී අපි කරන්න ඕනේ අපි දැන් දන්නවා අපේ ඉන්වෙස්ට්මන්ට් එක 24000. ඉන්වෙස්ට්මන්ට් එක 24000යි. ඒ 24000 අපි වැඩි කරන්න ඕනේ අපේ ඔපචුනිටි
කොස්ට් එක. මේ ඩිසිෂන් එක ගැනීම නිසා අපිට දරන්න ඔපචුනිටි කොස්ට් එක. ආවස්තික පිළිවෙල. ඔපචුනිටි කොස්ට් එකේ ප්‍රසන්ටේජ් එක දීලා තිබ්බ අපිට 120ක් කියලා. ඒකට 120 කියන්නේ 0.2යි. 0.2කින් වැඩි කරන්න. එතකොට එනවාට ඔපචුනිටි කොස්ට් එක නැත්තම් මේ ඩිසිෂන් එකට අදාළ කොස්ට් එක කොච්චරක්ද කියලා. ඩිසිෂන් කොස්ට් එක එනවා. ඩිසිෂන් එකට අදාළ කොස්ට් එක කොච්චරක්ද කියලා එනවා. එතකොට 24000 0.2කින් වැඩි කරොත් එනවා රුපියල් 4800ක් කියලා. 4800ක් කියලා. එතකොට මේ ඩිසිෂන් එකට අදාළ කොස්ට් එක තමයි රුපියල් 4800 වෙන්නේ. ඩිසිෂන් එකට අදාළ කොස්ට් එක තමයි 4800. එතකොට දැන් අපි කොස්ට් එකත් හොයාගත්තා. මෙතනදී දැන් අපි බෙනිෆිට් එකත් හොයාගෙන තියෙන්නේ. මේ ඩිසිෂන් එක නිසා එන බෙනිෆිට් එකත් හොයාගෙන තියෙන එක රුපියල් 24000යි. බෙනිෆිට් එක රුපියල් 24000යි. කොස්ට් එක අපි කැල්කියුලේට් කරා. අපිට කොස්ට් එක ආවා රුපියල් 4800ක් කියලා. රුපියල් 4800ක් කියලා. එහෙනම් දැන් අපිට මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරපුවාම එන බෙනිෆිට් එක 24000යි. ඒකට දරන්න වෙන කොස්ට් එක 4800යි. ඇත්තට මේකෙන් අපිට ප්‍රොෆිට් එකක් තියෙනවා. මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරපුවාම මේකෙන් අපිට ඇත්තට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒක නිසා ඒ ප්‍රොෆිට් එකක් තියෙන නිසා අපි කරන්න ඕනේ මේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් එක රිලැක්ස් කරන එක. ඇත්තට ප්‍රොෆිට් එක 19200ක් කියලා එනවා. ඕක තමයි ක්‍රමේ. අර අපිට අර මැඩම් කරා වගේ මේ අර අපි කියන්නේ receivable turnover ratios cash collection period calculate කර කර ඉන්න ඕනේ නැහැ. මෙන්න මේ ක්‍රමයෙන් හදාගෙන යන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රමය අනිත් ක්‍රම වලට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රෙඩිට් ස්ටෑන්ඩඩ් වලින් පස්සේ අපිට තියෙනවා ඊළඟට ක්‍රෙඩිට් පීරියඩ් වෙනස් කරන වෙලාව. ඒ ක්‍රෙඩිට් පීරියඩ් වෙනස් කරන වෙලාවට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිස්කවුන්ට් කෑෂ් ඩිස්කවුන්ට් දෙන වෙලාවල් තියෙනවා. ඒ කෑෂ් ඩිස්කවුන්ට් දෙන වෙලාවට මේ ක්‍රමය ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ක්‍රෙඩිට් පීරියඩ්ස් තමයි තියෙන්නේ. ක්‍රෙඩිට් පීරියඩ්ස් වල ගාන හදමු. මේ ක්‍රමය ඇප්ලයි කරන්න තියෙන එකට ඒකෙදි අර ක්‍රෙඩිට් පීරියඩ් වල ක්‍රෙඩිට් පීරියඩ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ හිතන්න දින 30ක් තිබ්බ ක්‍රෙඩිට් පීරියඩ් එක දින 60ක දක්වා ගෙනියනවා. ඒකෙන් බලන්නේ සේල්ස් ඉන්ක්‍රීස් කරන්න. හරි. ඒ ගානත් හදමු. මම මේක වකන්නම්. හරි. ක්‍රෙඩිට් පීරියඩ්ස් රිලැක්ස් කරන ගාන. ඒ කියන්නේ 34 35 කියන ස්ලයිඩ් වල තියෙන එක. ක්‍රෙඩිට් පීරියඩ් රිලැක්ස් කරන ගානක් මේක. එතකොට ඒකේ කියනවා basket wonders is considering changing its credit period from කියන්නේ net 30 ඉඳන් සුද්ධ 30 ඉඳන් කියන්නේ දින 30 කියන එක තමයි මේකේ අදහස. net 30 කියලා කියන්නේ දින 30 කියන එක. ඒ වගේම දින 30 ඉඳන් යාලා ක්‍රෙඩිට් පීරියඩ් එක දින 60 දක්වා net 60 දක්වා වැඩි කරනවා. දින 30 ඉඳන් දින 60 දක්වා යාලා ක්‍රෙඩිට් පීරියඩ් එක යාලා වැඩි කරනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ක්‍රෙඩිට් පීරියඩ් එක රිලැක්ස් කරපුවාම වෙන්නේ දින 30 ඉඳන් දින 60කට වැඩි වැඩියෙන් ණයගැතියෝ නැත්තම් ගනුදෙනු කරු ව්‍යාපාරය තුළට ඇදිලා එනවා ණය ගන්න. නැත්තම් ණයට භාණ්ඩ ගන්න. එතකොට ඒකෙන් වෙන්නේ අපේ ක්‍රෙඩිට් සේල් ඉන්ක්‍රීස් වෙනවා. ක්‍රෙඩිට් සේල් ඉන්ක්‍රීස් වෙනවා වගේම තමයි අපේ රිසීවබල් ලෙවල් එකත් ඉන්ක්‍රීස් වෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා දත්තයන් ටිකක් දීලා තියෙනවා. The firm is currently producing a single product with variable cost. Variable cost එක දීලා තියෙනවා. Variable cost එක දීලා තියෙනවා රුපියල් 20ක් කියලා. ඒ වගේම තමයි selling price එක දීලා තියෙනවා 25ක් කියලා. රුපියල් 25ක් කියලා. selling price එක රුපියල් 25ක් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ additional annual credit sales දීලා තියෙනවා. additional annual credit sales දීලා තියෙනවා 2,50,000ක් කියලා.
මේකෙදි තව දෙයක් කියන්න තියෙනවා මම මේක කියලා කියන්න. ඇඩිෂනල් ඇනුවල් ක්‍රෙඩිට් සේල්ස් දීලා තියෙනවා 2,50,000යි. ඊට පස්සේ තමයි from new customers are forecasted. ඒ කියන්නේ new customers ලාට අදාළව additional receivable. ඒ කියන්නේ මේ credit period එක වෙනස් කිරීම නිසා දින 30 ඉඳන් දින 60 දක්වා දීර්ඝ කිරීම නිසා credit period එක අපිට අලුතෙන් additional receivable එනවා. ඒ කියන්නේ additional receivable නැත්නම් revenue එකක් sales එනවා 2,50,000. නැත්නම් 2,50,000ක් අලුතෙන් sales එනවා කියලා අලුතෙන් ණය ගැතිය ඇති වෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා in addition to the current 20 million in credit sales. ඒ කියන්නේ current credit sales තියනවලු current credit sales තියෙනවා 20 million. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මෙතන මේ credit period එක relax කරන එක අපේ ඉන්න ණය ගැතියන්ට වගේම existing receivable වලට වගේම අපේ කලින් හිටපු ණය ගැතියන්ට වගේම අලුතින් ණය ගැතියන්ටත් බලපාන. ඒ කියන්නේ දැන් දින 30 ඉඳන් දින 60 දක්වා අපේ ණය කාල සීමාව දීර්ඝ කරනවා. ණය ගෙවන්න ඕන කාල සීමාව දීර්ඝ කරනවා. එතකොට අපේ existing customers ලා භුක්ති විඳේ හිතන්නකෝ. ඒ කියන්නේ හිටපු customers ලා අපේ ණය ගැතියෝ කලින් හිටපු ණය ගැතියෝ දින 30ක් ඇතුළත තමයි යාළගේ මුදල් ගෙව්වේ. existing customers කියන්නේ කලින් හිටපු customers නැත්තම් ණය ගැතියෝ ඒ දින 30ක් ඇතුළත තමයි යාලා මුදල් ගෙව්වේ. දැන් ෆර්ම් එක තීරණය කරනවා දින 30 කාල සීමාව දින 60 දක්වා වැඩි කරන්න. දින 60 දක්වා වැඩි කරපුවාම මේ අපේ හිටපු ණය ගැතියෝ මේ දින 60 කියන කාල සීමාව වරප්‍රසාදය ඉල්ලනවා. යාලටත් ඒ දින 60ක් ඇතුළත ගෙවන්න අයිතිවාසිකම දෙන්න කියලා ඉල්ලනවා. එතකොට ඒකොල්ල වගේම දින 60ක් ඒ කියන්නේ දින 30 ඉඳන් දින 60 දක්වා වරප්‍රසාදී භුක්ති විඳින existing customers ලා ඉල්ලනවා. ඒ වගේම තමයි දින 30 ඉඳන් දින 60 දක්වා අපේ credit period එක වැඩි කරපුවාම අපිට අලුතෙන් customers ලා ඇදිලා එනවා. අපේ ණයට භාණ්ඩ ගන්න අලුතෙන් customers ලා ඇදිලා එනවා. එතකොට new customer base එකකුත් මේ නිසා ඇති වෙනවා. එතකොට මෙතනදී වෙන්නේ ඇත්තටම existing customers ලාට වගේම new customers ලාට cost එක firm එකට දරන්න වෙනවා. දැන් ඒක calculate කරන්න තමයි දැන් තියෙන්නේ. මේ current credit sales එක දීලා තියෙන්නේ මේ existing customers ලාට අදාළ. මේ credit period එක relax කිරීම නිසා අලුතෙන් ෆර්ම් එකේ ක්‍රෙඩිට් සේල් වලට එකතු වෙන ප්‍රමාණය තමයි මේ 2,50,000න් පෙන්නලා තියෙන්නේ. ඉස්සලා වගේම තමයි ඉස්සලා බෙනිෆිට් එක කැල්කියුලේට් කරන්න. බෙනිෆිට් එක කැල්කියුලේට් කරලා ඊට පස්සේ තමයි කොස්ට් ටික කැල්කියුලේට් කරගෙන යන්න තියෙන්නේ. බෙනිෆිට් එක කැල්කියුලේට් කරනකොට ඉස්සලා වගේමයි ඒ කියන්නේ මේ ප්‍රොෆිටබිලිටි එක ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිටබිලිටි එක තමයි අපි කැල්කියුලේට් කරන්න ඕන. ඇඩිෂනල් සේල්ස් වල ප්‍රොෆිටබිලිටි එක. ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් පීරියඩ් එක වෙනස් කිරීම නිසා අලුතෙන් ව්‍යාපාරයේ විකුණුම් වලට කොච්චර ඒ කියන්නේ ප්‍රොෆිට් එකක් ආවද කියන එක. profitability of additional sales. මෙතනදී හරි තව කියන්න ඕන දෙයක් තමයි මේ net 30 කියන එකෙන් අදහස් කරන්නේ දවස් 30ක් නේ. දවස් 30ක් කියන්නේ මාසයක්. ඒතර 1 month එක මාසයක්. මේවා හරි වැදගත්. මේ මාස ගාන තියෙන එක හරි වැදගත්. 1 month තමයි මේකෙන් අදහස් කරන්නේ. net 30 කියලා කියන්නේ දවස් 60ක් කියලා කියන්නේ මාස දෙකක් 2 months. දවස් 60. දැන් අපි ඉස්සෙල්ලා ප්‍රොෆිට් එක බලමු මේකෙන්. ඇඩිෂනල් සේල්ස් තියෙනවා. ඇඩිෂනල් සේල්ස් යුනිට්. දැන් ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ අපි කන්ට්‍රිබියුෂන් එක කොච්චරද. සෙලින් ප්‍රයිස් එක දීලා තියෙනවා 25ක් කියලා. වේරියබල් කොස්ට් එක දීලා තියෙනවා 20ක් කියලා. එහෙනම් අපිට මේකෙන් කන්ට්‍රිබියුෂන් එක ගන්න පුළුවන්. රුපියල් 5ක් කියලා. එක යුනිට් එකකට 5ක් කියලා ගන්න පුළුවන්. කන්ට්‍රිබියුෂන් එක.
ඒ වගේම තමයි අපි දන්නවද ඇඩිෂනල් ක්‍රෙඩිට් සේල්ස් දීලා තියෙනවා අපිට 2,50,000ක් කියලා. මේ රුපියල් වටිනාකමක් තමයි දීලා තියෙන්නේ. රුපියල් 2,50,000යි ඇඩිෂනල් ක්‍රෙඩිට් සේල්ස් වල වටිනාකම. ඊට පස්සේ අපිට යුනිට් ගාන හොයාගන්න ඕනේ. නිසා අපි කරන්නේ මේ 2,50,000 අපි බෙදනවා 2,50,000 අපි බෙදනවා යුනිට් ගාන හොයාගන්න ඕන නිසා 25න් සේල්ස් ප්‍රයිස් එකෙන් බෙදනවා. එතකොට අපිට එනවා ඇඩිෂනල් සේල්ස් යුනිට් විදියට ඒකක 10,000. එතකොට ඒක 10,000 අපි කරන්න ඕනේ අපේ මේ කන්ට්‍රිබියුෂන් එකෙන් වැඩි කරන එක. එතකොට කන්ට්‍රිබියුෂන් එක 5යි ඇඩිෂනල් සේල්ස් යුනිට් ගාන 10,000යි. එතකොට 5 10,000න් වැඩි කරපුවාම අපිට එනවා රුපියල් 50,000ක් කියලා. 50,000ක් කියලා අපේ බෙනිෆිට් එක. ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් පීරියඩ් එක රිලැක්ස් කරපුවාම අපිට බෙනිෆිට් එක එනවා රුපියල් 50,000ක් කියලා. ඊට පස්සේ අපි බලමු මේ ඇඩිෂනල් රිසිවබල් හින්දා අපිට අලුතෙන් ඇඩිෂනල් රිසිවබල් හින්දා අපිට අලුතෙන් දරන්න වෙන කියන්නේ ඇඩිෂනල් රිසිවබල් කොච්චර අපිට එකතු වෙනවද කියලා. හරි. ඇඩිෂනල් රිසිවබල් තමයි දැන් කැල්කුලේට් කරන්න ඕනේ. මේ ක්‍රෙඩිට් පීරියඩ් එක අපි රිලැක්ස් කරපු නිසා අපිට අලුතෙන් කොච්චරක් කස්ටමර්ස්ලා නැත්නම් අපිට අලුතෙන් කොච්චරක් ණය ගැතියෝ එකතු වුණාද කියන එක තමයි දැන් කැල්කුලේට් කරන්න යන්නේ. ඒක තමයි මේ ඇඩිෂනල් රිසිවබල් කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මෙතනදී අපි දන්නවා අපේ ඇඩිෂනල් සේල්ස් තියෙනවා 2,50,000 ඒ ඇනුවල් ක්‍රෙඩිට් සේල්ස් එක. ඇඩිෂනල් ක්‍රෙඩිට් සේල්ස් එක ඇනුවල් හරි. ඇනුවල් ක්‍රෙඩිට් සේල් එක දීලා තියෙනවා 2,50,000ක් කියලා. ඇනුවල් ක්‍රෙඩිට් සේල් එක 2,50,000යි. ඕකෙන් අපි දන්නවා